වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම රුවනිකා කුමාර දාස මුලින්ම අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බූස්ස බන්ධනාගාරයේ වෙලේ සුදා ඇතුළු 27ක් තවමත් ආහාර වර්ජනයේ. වෛද්‍ය පරීක්ෂණයකින් පසු කංජිපානි යලි බන්ධනාගාරයට. හිටපු විනිසුරු ධම්මික හේමපාලට දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමෙන් දැඩි අවවාද. රොසියානු විශ්වවිද්‍යාල තහනම ගැන අවසන් තීරණය ඇමති අතේ. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තවත් ලෙනක් වලල්ලාවිටින් හමුවේ. මුලින්ම අවධානයේ දවසේ පුවත වෙත. දවසේ පුවත. පාතාල නායක මාකඳුරේ මදෝෂ්ගේ සමීපතමයෙකු වන වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සහකරු මාකඳුරේ මදෝෂ් සමග ඩුබායිහි සිට අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබුණේ පසුගිය වසරේදී. මේ අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බරපතල ගණවේ රඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනයට එක්ව සිටි කංජිපානි ඉම්රාන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කොට අද පස්වරුවේ යලි බූස්ස බන්ධනාගාරයට රැගෙන ගියා. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බරපතල ගණයේ රඳවියන් 40ක පමණ පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මකයි. එම ආහාර වර්ජනයට වෙලේසුදා කංජිපානි ඉම්රාන් පොඩිලැසි හා කොස්ගොඩ තාරක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල සමාජිකින් කිහිප දෙනෙකුම එක්ව සිටිනවා. කෙසේ වෙතත් ඊට එක් වූ කංජිපානි ඉම්රාන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද දහවල් බූස්ස දකුණු විධාන නාවික හමුදා රෝහලට ඇතුළත් කළ අතර ECG පරීක්ෂණයකින් පසු ඔහු යලි බූස්ස බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. මෙම ආහාර වර්ජනයට පෙරේදා රඳවියන් 40 දෙනෙකු එක් වුවද අද වන විට එහි නිරත වන්නේ රඳවියන් 27 දෙනෙක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔවුන් මෙම ආහාර වර්ජනයේ නිරත වන්නේ දුරකථන පහසුකම් ලබා දීම, රඳවියන් හමුවීමට එන නීතිඥවරුන් පරීක්ෂා කිරීම නැවැත්වීම සහ අධිකරණ කටයුතු සඳහා රැගෙන ගොස් නැවත බන්ධනාගාරය වෙත රැගෙන ඒමේදී සිදු කරන පරීක්ෂා කිරීම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. මේ අතර පොඩිලැසි සහ කොස්ගොඩ තාරක යන දෙදෙනාද මෙම වර්ජනයට එක්ව ඇත්තේ ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසකට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්ද විභාග වන පසුබිමකයි. පසුගිය ජූනි මාසයේදී බූස්ස බන්ධනාගාරයේ රඳවියන් පිරිසක් තම පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් ආහාර වර්ජනයක නිරත වූ අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් සහ බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී අදාළ මරණ තර්ජනය සිදු කර තිබුණා. එම නඩුවට අදාළව පොඩිලැසි මෙම මාස 25 වෙනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි. අධිආරක්ෂිත බන්ධනාගාරය වන බූස්ස බන්ධනාගාරයේ අද දින වෙනකොට ආහාර වර්ජනයේ හේතු 13 දෙනෙක් වර්ජනය අතහැරලා තියෙනවා. ඒ වගේම ආහාර නොගැනීම නිසා අසනීප වුණොත් ඒ පිළිබඳව කටයුතු කරන්න බන්ධනාගාර සෞඛ්‍යාංශ සහ අදාළ නිලධාරීන් සූදානම් සිටිනවා. ඒ අනුව අපි ඉදිරි කටයුතු අවස්ථානුකූලව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉල්ලීම් වල සාධාරණ බවක් පේන්නේ නැහැ බන්ධනාගාරයට. බන්ධනාගාරයක් පවත්වාගෙන යනකොට අපේ නීති රීතිවලට පටහැනිව වැඩිපුර දේවල් තමයි ඔවුන් ඉල්ලන්නේ. ඒ නිසා බන්ධනාගාර පැත්තෙන් මේ පිළිබඳව ප්‍රතිචාරයක් දක්වන්න අමාරුයි. මේ අතර පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කළු පොලිස් විශේෂකාර බලකායේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. ඔහු අපමත නිදහස ලබා ගත වී ඇත්තේ දින 5ක් පමණයි.
ඔහුගේ නිවසේ ආයුධ සංගවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ විශේෂ සෝදිසියක් සිදු කළ අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් සොයා ගැනීම හේතුවෙන්. පොලිස් විශේෂකාර බලකායේ අත්අඩංගුවට ගත් වැලිහිඳ කළු පසුව වැලිගම පොලිසියට බහර දී තිබෙනවා. මාකන්දුරේ මදුෂ් සමග ඩුබායිහිදී මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් වැලිහිඳ කළු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට පිටුවහල් කෙරුණා. පසුගිය අප්‍රේල් 23 වැනිදා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු ඔහු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අපමත මුදා හැරුණා. මෙම පාතාල සමාජිකයාට මිනීමැරුම් සංවිධානාත්මක අපරාධ සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් මීට පෙර එල්ල වී තිබුණා. මේ අතර වැලිගම පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී දකුණේ තවත් ප්‍රධාන පාතාල කල්ලි සමාජිකයෙකු වන හරක් කටාගේ ගෝලයෙකු වන හසන් චින්තක නැමැත්තාද හෙරොයින් සමග අත්අඩංගුවට ගත්තා. එම සැකකරුද වැලිහිඳ කළු සමග වැලිගම පොලිසියට ගෙන විත් තිබුණා. ඔවුන් දෙදෙනාම අද දහවල් වැලිගම පොලිසිය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. පොලිසිය එහිදී සැකකරුවන් දෙදෙනාවම දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ අතර අධිකරණය ඊට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් දෙදෙනා යලි අධිකරණ භූමියෙන් රැගෙන ගියේ මේ ආකාරයෙන්. දවසේ පුවත ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. මේ අතර නීති විරෝධී අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නිලධාරීන් දිරිමත් කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් ලබා දින ත්‍යාග මුදල වැඩි කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා. මේ අතර දිවිනුපුරා ප්‍රදේශ රැසක මද්‍රව්‍ය වැටලීම් අදත් සිදු කෙරුණා. මද්‍රව්‍ය බෙදාහැරීමේ යෙදී සිටි පුද්ගලයන් 4 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 4ක් ජංගම දුරකථන 2ක් සමග ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් හෙරොයින් ප්‍රවාහනයට යොදාගත් බවට සැකකරන ත්‍රිරෝද රථයක්ද පොලිස් බහරයට ගැනුණා. ඔවුන් රත්මලාන මොරටුව කල්දෙමුල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේදීත් හෙරොයින් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 983ක් පොලිස් බහරයට ගැනුණා. රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු මත්කුඩු ග්‍රෑම් 7යි ග්‍රෑම් 400ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු කුච්චවේලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට කුච්චවේලි ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන්නේ. කිරුළපන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී එක්සත් රාජධානියේ සිට මෙරටට ලියාපදිංචි තැපෑල මගින් එවන ලද ගුවන් පාර්සලයක තිබී කුෂ් නැමැති මද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම මද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 9කට අධික බවයි. බටපොළ පොලිසියට ලද තොරතුරකට අනුව බටපොළ රෝහල අසල සිදු කළ රථවාහන පරීක්ෂාවකදී යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු කේරළ ගංජා ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එක් සැකකරුවෙකුගේ නිවසේ තිබී තවත් ගංජා කිලෝ 3යි ග්‍රෑම් 300ක් සොයාගත්තා. මෙම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික බවයි පොලිසිය පවසන්නේ. මේ අතර බණ්ඩාරගම අටුළුගම ජයකොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම පොලිසිය නිලධාරීන්ට පහර දී සැඟවී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන සෝදිසි මෙහෙයුමකදී මෙම නයිට්‍රික් ඇසිඩ් අඩංගු කෑන් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා තූල් නැමැති මත්ද්‍රව්‍ය අලෙවි කරන සැකකරුවෙකු සහ සැකකාරියක බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්කොළ සහ ගංජා මිශ්‍ර කර සකසන මෙම තූල් නැමැති මත්ද්‍රව්‍ය මුඛ පිළිකාකාරකයක් බව පොලිසිය පවසනවා. 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්තිවල සිසුන් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති අතර මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා. පොලිස් විශේෂකාර බලකාය හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී T56 ගිනියවි දෙකක් සමග සැකකරුවෙකු අද අත්අඩංගුවට ගත්තා. ඔහු රත්ගම විදුර නැමැති අපරාධකල්ලි සමාජිකයාගේ සමීපතමෙකු බවයි පොලිස් විශේෂකාර බලකාය සඳහන් කළේ. මේ අතර තංගල්ල කොට්ටාසේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී මිද්දනිය දිවුලපිටිය ප්‍රදේශයේදී දිවයිනේ නමගිය අපරාධකාරයෙක් වන තැඹිලි අජිත් අද අත්අඩංගුවට ගනු ලැබුවා. මිනී මැරීමට තත් කිරීම, භාණ්ඩ සොරකම් කිරීම, මංකොල්ල කෑම් ඇතුළු නඩු රැසකට මොහු සම්බන්ධ බව පොලිසිය පැවසුවා. මොහු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, ජීවපතොරමක්, දිග මන්නා පිහියක්, හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 850ක්, රුපියල් 15900ක මුදලක් සහ ජංගම දුරකථනයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර නීති විරෝධී අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරීන්ට සහ ඒ සඳහා සහාය වන පුද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන් වෙනුවෙන් ලබා දෙන ත්‍යාග මුදල් වල වටිනාකම වැඩි කිරීමටත් පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.
මේ අතර රජය ගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල පිළිබඳව කොළඹදී පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම්වරයා අදහස් දැක්වුවා. අද උදේ ආව කෝල් එකක් STF කමඩාන්ගෙන්. සර් හික්කඩුවෙන් T56 වෙපන්ස් දෙකක් අල්ලගත්තා. ඊළඟට එනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. සර් අතනින් මෙච්චරයි අතනින් මෙච්චරයි අතනින් කිලෝ මෙච්චරයි මෙතනින් මෙච්චරයි. උදේම මගේ කනට මීපැණි වගේ එන්නේ නෝනාවරි මහත්වරුනි ඔන්නෝවා. ඒක මම විතරක් දැනගත්තට මදි. රාජ්‍ය නායකයාගේ පටන් මේ රටේ ජනතාව හැම කෙනෙක්ම දැනගන්න ඕන. අපි මාධ්‍යයට කතා කරලා මේවා කියන්න කියලා කියන්නේ. නමුත් මේ මාධ්‍ය මාර්ගෙන් ඒ පණිවිඩය ජනතාව අතරට යා යුතුයි. රණාල ජල්තර පැත්තේ පේමන්ට් එකේ ගොටුකොළ විකුණන අවුරුදු 65ක් වයස වට්ටි අම්මා මාසෙකට රුපියල් 5000ක් කප්පම් ගෙවන්න ඕනේ. ඉතින් නෝනාවරි මහත්තුරුනේ අපි රාජ්‍ය සේවකයෝ විදිහට මොනතරම් වැඩ කරත් මොකටද මහ ජනතාවට නිදහසේ ගමනක් බිමනක් යන්න බැරි නම් නිදහසේ ජීවත් වෙන්න බැරි නම් මම හෙට උදේ යනවා නුවර බෝගම්බර අතහැරලා දාපු හිරගේ බලලා ආපහු හිරගේ අලුත් වැඩියා කළා පාවිච්චි කරගන්න පුළුවන් වෙන්න බලන්න. ඇයි ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා මට කතා කරලා කියනවා සර් 30000 පැන්න කියලා. කවුද මේ 30000 පැන්නලා තියෙන මත්ද්‍රව්‍ය? මට තර්ජන වෙනවා ඕන් තරම්. ඔබතුමන්ලා දැන් දවස් 4ට ඉස්සලා හිරු ටීවී නිවුස් බැලුවා නම් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්තයා ගාල්ලේ උසාවියේ අර පාතාලීන් කීප දෙනෙකු විරුද්ධව නඩු පවරද්දි කියපු දේවල් දැක්කනම් ඔබතුමන්ලාට පුදුම හිතෙයි. ආරක්ෂක ලේකම්වරයා අවුරුදු 5කට පස්සේ ගෙදර යයිනේ. එතකොට අපි බලාගමු පවුලත් එක්කම ඉවර කරන්නම් කියලා. ඕවට බය වෙනවා නම් මේ පුටුවල වාඩි වෙලා ඉන්නේ නෑ මම. වැඩ තහනමට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද දැඩි ලෙස අවවාද කළා. එම කොමිසම හමුවේ ප්‍රථම වරට ඔහු අද පෙනී සිටි අවස්ථාවේ කොමිසම චෝදනා කළේ ඔහු අධිකරණ ක්‍රියාවලිය හැල්ලුවට ලක් කරමින් ජනතා විශ්වාසය කඩවන ආකාරයට කටයුතු කර ඇති බවටයි. ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අනුව වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියා. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මීට පෙර සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ 2015 4 වෙනි මාස 22 වෙනිදා තමා ඇතුළු පිරිස අත්අඩංගුවටගෙන රාත්‍රී 10ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කරන අවස්ථාවේදීත් අධිකරණ භූමියේ බන්ධනාගාර බස් රථයක් නවතා තිබූ බවත් එවක එහි මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ධම්මික හේමපාල මහතාද අධිකරණයේ රැඳී සිටි බවයි. ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා ධම්මික හේමපාල මහතා අද කොමිසමට කැඳවූ අතර අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයක් නොමැතිව සාක්ෂි ලබා දිය නොහැකි බව ඔහු එහිදී සඳහන් කළා. අනවශ්‍ය දේවල් පටලවා ගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඉහළම අධිකරණවල හිටපු විනිශ්චයකාරවරුන් දෙදෙනෙක් මෙතන ඉන්නවා. කොහෙවත් තියෙන අධිකරණ සේවා කොමිෂන් සභාව මෙතනට ගාව ගන්න එපා. අපි සීමා විදගෙන ප්‍රශ්න අහන හැටි හොඳට දන්නවා. යනුවෙන් එහිදී කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ධම්මික හේමපාල මහතාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියා. සභාපති විනිසුරුවරයා ධම්මික හේමපාල මහතාට තවදුරටත් තරයේ අවවාද කරමින් රංජන් රාමනායක සමග පුද්ගලික ස්ථානයක නඩු ගැන කතා කරන වීඩියෝ පටයක් මාධ්‍යයට ලැබිලා තියෙනවා. ඒ තුලින් අධිකරණ ක්‍රියාවලිය හැලුවට ලක් වෙලා ජනතා විශ්වාසය කඩ වෙලා තියෙනවා. ඒ ගැන සාක්ෂි විමසන්නයි ඔබව කැඳවුවේ. තරාතිරම අපිට අදාළ නැහැ. කොමිසමේ බලතල අනුව ලංකාව තුළ ජීවත් වන ඕනෑම පුද්ගලයෙක් මේ හමුවට කැඳවිය හැකි යයි සඳහන් කළා. වැඩ තහනමට ලක් වූ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පසුගිය කාලයේ දැඩි ආందోලනයකට තොඩු දුන්නේ ඔහු හා රංජන් රාමනායක අතර නඩු කටයුතු සම්බන්ධයෙන් සිදු කරනු සංවාද ඇතුළත් වීඩියෝ පටයක් කරලියට පැමිණීමත් සමගයි. දැන් ඔබතුමා හිතන්නේ ඇතුලෙන් එන ආරංචි මොකද අපිව ඉර කරයිද මේගොල්ලෝ අනාගනීද මාව ඇතුළට දාලා නැත්තම් අවවාදයක් දීලා මේවා කරයි. ෆෝන් කරයි වගේනේ. දැන් ඕක ප්‍රෙසිඩන්ට් කියලා වගේ පොඩ්ඩක් කියවනම් හරිනේ. ප්‍රෙසිඩන්ට් මහම්මුණා මට ගිය සුමානේ. ඒතකොට මම කිව්වා මොකද්ද කරන්න කියලා. ඒතකොට රංග කලන් සූරයක් ඇතුලේ හිටියා. සර් මොනවද කරන්නේ මෙයාට මේ පහස කළා කියලා දැම්මොත් මොනවද කරන්නේ? ඉතින් මට මූ එළියට ගන්න එනවනේ කියලා කිව්වා. මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට ඉදිරිපත් වී ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සිතාසි ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර මලික් සමරවික්‍රම යන මහතුරුන්ද කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී යහපාල රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විධායක සභාව පිළිබඳව කොමිසමේ සභාපති විනිසුරුවරයා මංගල සමරවීර මහතාගෙන් විමසූ අතර සාක්ෂි දෙමින් ඔහු ප්‍රකාශ කළේ ජාතික විධායක සභාව පිළිබඳව තමන් මේ වන තෙක්ම කිසිවක් නොදැන සිටි බවයි. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වශයෙන් ජාතික විධායක සභාව යටතේ දූෂණ විරෝධී කමිටුව පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව නොදැන සිටියේ කෙසේදයි කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රශ්න කළා. අදාළ කැබිනට් රැස්වීමට සහභාගී වූයේද නැද්ද යන්න පිළිබඳව මට හරියාකාර මතකයක් නැහැ. යනුවෙන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
තමන් කැබිනට් රැස්වීමට සහභාගී වුවත් නැතත් එවැනි තීන්දුවක් අනිවාර්යයෙන්ම තමාතට පත් යුතු බවද සමරවීර මහතා කොමිසමේදී පිළිගත්තා. එමෙන්ම ජාතික විධායක සභාව යටතේ පැවති අනු කමිටුවක සභාපතිවරයා වශයෙන් තමා පත් කර ඇති බව අදාළ ලේඛනවල පවා සඳහන් වුවද ඒද තමන් දැන නොසිටි බවයි ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේ. එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ වගකීම් යුතු අමාත්‍යවරයෙක් ලෙස තමන් කටයුතු කළේද යන්නයි. තමන් එසේ වැඩ කළේ යයි සිතන බව මංගල සමරවීර මහතා පිළිතුරු දෙමින් පැවසුවා. කැබිනට් මණ්ඩලයට ඉහළින් ජාතික විධායක සභාවක් ඇතිවීම පිළිගත හැකිදැයි මෙහිදී කොමිසම ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා පැවසුවේ සෑම රජයක්ම පත්වන්නේ දූෂණය පිටුදැකීම මූලික කරගෙන බවයි. කෙසේ වෙතත් අවසානයේ තම රජයෙන්ද සිදුවේ පැවති ක්‍රමවේදයම පවත්වාගෙන යාම බව කලකිරීමෙන් ඔහු ප්‍රකාශ කළා. කිසිම රජයක මීට පෙර ඔබ මෙවැනි කැබිනට් තීරණ දැක තිබේදැයි සභාපති විනිසුරුවරයා මෙහිදී විමසා සිටියා. මංගල සමරවීර මහතා ඊට පිළිතුරු දෙමින් සමහර විට ඒ තිබුණු ආණ්ඩු මේ තරම් මෝඩ නැතුව ඇති යනුවෙන් ප්‍රකාශ කළා. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වැනි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව දේශපාලන පළිගැනීම් සිදු කිරීම පිළිබඳවද නීතිඥ සනරත් ජයසුන්දර මහතා සමරවීර මහතාගෙන් විමසා සිටියා. අපි කැබිනට් පත්‍රිකාවක් දාලා ක්‍රියා කළේ මොරු අල්ලන්න මිසක හාල් මැස්සන් අල්ලන්න නොවේ. ඒත් අන්තිමේදී වෙලා තියෙන්නේ මොරු අල්ලන්න ගිහින් හාල් මැස්සන් අල්ලන එක විතරයි ලෙස ඔහු කියා සිටියා. තව දේශනාවක් කරවන්න එපා. දේශපාලනේ අයින් වුණේ බණ කියන්නද එතකොට? දේශපාලනේ අයින් වුණේ බණ කියන්න නෙමෙයි. බෞද්ධ දර්ශනය බේරගන්න. එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා වෙන්නත් බැරි නෑ. අනිවාර්යයෙන්ම. හරියට ඔබතුමා සමගි ජන බලවේගයට සම්බන්ධයක් නැහැ. මම දිගටම කියන්නේ මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඒකට අපේක්ෂකෙක් වුණේ සමගි ජන බලවේගයෙන්. ඒ නිසා තමයි වේලාසනින්ම එතනින් ඉල්ලා අස්සුනේ. මම එක්සත් ජාතික පක්ෂයේ මොහොතකටවත් අයින් වුණේ නෑ. දැන් ඔබතුමා එජාපේ නායකත්වයට ඉල්ලන්නේ නැද්ද? මගෙන් ඉල්ලීමක් කරොත් සලකා බලන්න. රනිල් වික්‍රමසිංහ මහතා එතුමා ගැන ඔබතුමා කියන්නේ මොකද්ද? ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා මේ පක්ෂය ආරක්ෂා කරන්නයි මේ හැම දෙයක්ම කරන්නේ. ඔබතුමා ඇත්තටම චන්ද්‍රිකා මැතිනි ළඟින්දී අග සව් කියලා කිව්වේ ඒ තරම් ළඟින් හිටියේ. මම අදත් ළඟයි. චන්ද්‍රිකා මැතිනි මගේ අදත් හොඳම මිත්‍රයෙක්. මේ අතර යහපාලන ආණ්ඩු සමයේදී පිහිටුණු ලැබූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සමාජිකින්ට නඩත්තු දීමනා සහ වේතන ඇතුළු ගෙවීම් පිළිබඳ වන ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වන නීතිඥ ගණේෂ් ධර්මවර්ධන මහතා අද කොමිසමට ඉදිරිපත් කළා. එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ දූෂණ හොයන්න ගිය තැනම තමා ලොකුම දූෂණය වෙලා තියෙන්නේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයි මංගල සමරවීරයි මේ ගැන ඇහුවාම මෙහෙම කමිටුවක් ගැන දන්නේවත් නැහැ කියලා කිව්වා. ඒ නිසා මේ මහා බොරුව හෙළිදරව් කිරීම වැදගත් නිසා එය මාදිරි ලබා දෙන්නේයි කොමිසම නියෝග කළා. වාර්තාවට අනුව 2015 වසරේ පෙබරවාරි මාසයේ සිට 2017 වසරේ ජූනි මාසය දක්වා කාලය තුල වැටුප් සහ දීමනා පමණක් වියදම් වී ඇති මුදල රුපියල් 2,27,79,79,27ක්. එම කාලය තුල දුරකථන විදුලි සහ ජල ගාස්තු අතිකාල සහ නිවාඩු දින වැටුප් ඇතුළු සියලු කටයුතු සඳහා සමස්ත වියදම සටහන් වන්නේ රුපියල් 3,37,14,807,759ක් ලෙසයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැදියේ අදත් කොමිසමට රැගෙන එනු ලැබුවා. ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව පළමුවන සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිනන්ට් කර්නල් එරන්ද රදේශ් පීරිස් සහ විශ්‍රාමික ලුතිනන්ට් චමින්ද කුමාර අබේරත්න කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. ශානි අබේසේකර කොහොමද පරිගැනීම් සිද්ධ කරේ? කොහොමද යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් සතුට කිරීම වෙනුවෙන් ඇතම් පුද්ගලයන්ට සිර දඬුවම් ලබා දීම වෙනුවෙන් ඇතම් පුද්ගලයන්ට මරණ දඬුවම ලබා දීම වෙනුවෙන් සාක්ෂි සම්පාදනය කරලා නීතිය අවනීතිය බවට පත් කරමින් Tamanට ඕන විදිහට නීතිය හසුරුවමින් ලබලා දීපු මරණ දඬුවම ඇතුළු නඩු තීන්දුව අරගෙන බැලුවට පස්සේ අසාධාරණයටපත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් කිසිදු හවුහරණක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ රටේ අහිංසක සාමාන්‍ය මිනිස්සු තලා පෙලන්න කටයුතු කරපු ආකාරය පිළිබඳව වහාම කොමිසමක් පත් කරලා ඒ කොමිසම හරහා ඒ නඩු තීන්දුව නැවත වතාවක් විභාගයට ලක් කරලා ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියන එක අපි නැවත වතාවක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ අද උදෑසන 9:30ට පමණ. බොහෝ දෙනෙක් මේ හිටපු ජනාධිපතිතුමාට තමයි ඇඟිල්ල දික් කරන්නේ මේ ප්‍රහාරය සම්බන්ධව. ඔහු දැනුවත්ව හිටියයි කියලා විශ්වාස කරන්න පුළුවන්. හිටපු අග්‍රාමාත්‍යතුමාත් විතර දැනුවත් වෙලා හින්දලා නැද්ද එතකොට? ඔහුව මාස 6කට ඒ වෙනකොට කැඳවලවත් නැහැ ආරක්ෂක මණ්ඩලය. මේ ආරක්ෂක කවුන්සිලයේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඉන්න තැනදී කිව්වා කියලා මේ සාරාන් කියලා පුද්ගලයෙක්
මේ වගේ ක්‍රියා කරනවා අත්අඩංගුවට ගන්න කියලා. ඇයි බැරි වුණේ මෙච්චර කාලයක් මේක ප්‍රහාරය වෙනකම්ම අත්අඩංගුවට ගන්න වෙන්නේ? එහෙම කිව්වයි කියලා මම දන්නේ ඔය දැන් කියනකම්. මොකද අපිත් තේරීම් කාරක සභාව හිටිය පාර්ලිමේන්තුවේ. ඔය ඔක්කොම ආවා. ඔය කිසිම කෙනෙක් එදා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඉදිරියේ දැන් කිව්වේ නැහැ. දැන් මේ ආණ්ඩු මාරුවත් එක තමයි ඔය කතා කියන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය. බාරව හිටපු ජනාධිපතිතුමා ප්‍රධාන වශයෙන්ම වග කියන්නට ඕනේ ඒ පිළිබඳව. අග්‍රාමාත්‍යවරයාටත් ඒ වගකීමෙන් බේරෙන්නට බෑ. ඊයේ මංගල සමිතියේ මන්ත්‍රීවරයා කිව්වා UMP එකේ පක්ෂ නායකම වුණා බාර ගන්න ලෑස්ති කියලා. ඕකාර කුඹියට මුත්‍ර ගංගාවක් කියනවනේ. ඒ වගේ තමයි UMP කරන්නේ. මුත්‍රා ගොඩේ පීනන්නේ සත් සමුදුර තරණය කරනවා කියලා හිතාගෙන. හැබැයි එයා දන්නේ නැහැ ඒක මුත්‍රා ටිකක් එයි කියලා තියෙන්නේ. ඒ වගේ සමහර කට්ටියට ඔය පොඩි තැන්වල තියෙන ලොකු තනතුරු ගැන මා ආසාවක් තියෙනවා. ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබා දුන්නා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට සිදු කළ කරුණු දැක්වීම අනුවයි. මේ අතර ගිනිගැනීමට ලක් වූ පසු MT නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් මතු වූ තෙල් පැල්ලම් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සිය කිමිදුම් කණ්ඩායමක් යොදවා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට සංගමන් කන්ද තොඩුවේ සිට නැගෙනහිර මුහුදේ නාවික සතුවුම් 56ක් වූ ගැඹුරු මුහුදේ ස්ථානගත කර තිබෙනවා. නෞකාවේ ගැලුම්කාර සමාගම වන ස්මිත් සමාගමේ විශේෂඥයින් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥයින් 4 දෙනෙකු අද තෙවන දිනටත් නෞකාවට පිවිස එහි නිරීක්ෂණ සහ තක්සේරු කටයුතු සිදු කළා. ගිනි ගැනීමට ලක් වූ පසු නෞකාව අවට මුහුදෙන් මතු වූ තෙල් පැල්ලම් පිළිබඳ සෙවීම සඳහාද ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොදවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර අදාළ තෙල් පැල්ලම් මතට ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය මගින් ගුවන් යානා යොදා ගනිමින් අන්තර්ජාතිකව අනුමත රසායනික ද්‍රව්‍යයක් යෙදීමට පියවරගත් අතර අද වන විට තුන්වරක් එම රසායනික ද්‍රව්‍ය අදාළ තෙල් පැල්ලම් මතට යෙදූ බව නාවික හමුදාව සඳහන් කළා. එමෙන්ම MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යොදාගත් ස්ලෝරෝ ප්‍රෝටීන් නම් රසායනිකය සඳහා පමණක් රුපියල් ලක්ෂ 18ක මුදලක් වැය වී තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත එම රසායනික ද්‍රව්‍ය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා khනිජ තෙල් තොග ගබඩා පරයන්තය මගින්. ඊයේ පස්වරුවේ කල්මුනේ ප්‍රදේශයෙන් ගොඩබිමට රැගෙන ආ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා නාවික හමුදා අධීක්ෂණය යටතේ ගාල්ල ප්‍රදේශයට රැගෙන යාමෙන් අනතුරුව PCR පරීක්ෂණ වලට ලක් කර මේ වන විට ආරක්ෂිත නිවාසනයක රඳවා සිටිනවා. මේ අතර ගිනිගත් නෞකාව අවට තෙල් ඉවත් කිරීම සඳහා යොදාගත හැකි නව රසායනිකයක් නිපදවීමට හෝමාගම නැනෝ තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා. මේ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරීක්ෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අපි දාන්නේ දැවි තෙල්. යට තියෙන වතුර සාමාන්‍ය වතුර. මේ තියෙන අපි ග්‍රැෆීන් සංයෝගය දාපු කොට්ට ඒකෙන් වෙන්නේ අර දැවි තෙල් ටික හයිඩ්‍රොෆෝබික් මැටීරියල් එකක්. ඒක ඇබ්සෝබ් කරගන්නවා සම්පූර්ණයෙන් මැටීරියල් එක ඇතුළට. කාලයක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට ලංකාවේම අමුද්‍රව්‍යයකින් හදාගන්න මිනි රන් වලින් හදාගන්න ග්‍රැෆීන් කියන ද්‍රව්‍ය පාවිච්චි කරලා මුහුදේ තියෙන තෙල් ඉක්මනින් සහ එෆිෂන්ට් විදිහට අයින් කරන්න කියන එක තමයි අපි පර්යේෂණ පැවැත්වුවේ. මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ සංගමන් කන්ද මුහුදු ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් 3 වෙනිදා MT නිව් ඩයමන්ඩ් නැමැති නෞකාව ගිනි ගැනීමට ලක් වුණා. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ දල නෞකාව තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් වෙන විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබුණා. අදාළ නැවේ ගින්න මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඉන්දිය ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් නිවා දමා තිබෙනවා. මෙම ගින්න ඇති වූ අවස්ථාවේදී ඒ තුළ සේවය නියුතු නාවිකයින් ඒ පිළිබඳව වගකිය යුතු බලධාරී ආයතන වෙත දැනුවත් කිරීම වගකීමේ වගකීම පැහැර හැර ඇති බව විමර්ශන වලින් පෙනී යනවා. මෙවැනි ගින්නක් නෞකාව තුළ ඇති වූ අවස්ථාවක වහා ක්‍රියාත්මක යුතු ස්වයංක්‍රීය ගිනි මැඩලීමේ ක්‍රමවේදය ඔවුන් විසින් ක්‍රියාවේ යොදවා නොමැති බවද පෙනී යනවා. මෙම අනතුර හේතුවෙන් අදාළ නෞකාව තුළ තිබූ විශාල බොරතෙල් තට්ටු මුහුදු ජලය හා මිශ්‍ර වී තිබෙන අතර එම තෙල් මිශ්‍ර ජල සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී නිලධාරීන් විසින් ලබාගෙන මේ වන විට විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. දැනට මුහුදු ජලය මිශ්‍ර වී තිබෙන තෙල් ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් කාඳු තෙල් බව සනාථ කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන හේයින් ඒ සඳහා අදාළ නෞකාව තුළ තිබෙන තෙල් සාම්ප්‍රදාය ලබා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දෙන ස්වාමීනි.
විමර්ශන කටයුතු සඳහා ගිනි ගැනීමට ලක් වූ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීමට සමෘද්ධීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වෙත අවසර ලබා දෙනවා. ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද අදාළ නැවහිමි සමාගමේ දේශීය නියෝජිත සමාගමට නියෝග කර සිටිනවා. ස්වාමීනි, අදාළ නෞකාවේ සිට දිවි ගලවාගත් එහි කාර්ය මණ්ඩලයට අයත් 23 දෙනෙකු මෙවන විට නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ගාල්ල ප්‍රදේශයේ නිරෝධනයමින් සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස ගරු අධිකරණය ඉල්ලා සිටිනවා. අදාළ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන අතර ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙතද නියෝග කරනවා. ඉන් අනතුරුව පැමිණිල්ල නැවත ලබන 29 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. නවවැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද නම් කර තිබෙනවා. අදාළ සභාවල පළමු රැස්වීමේදී සභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතයි. නවවැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා මන්ත්‍රීවරුන් 22 දෙනෙකු නම් කර තිබෙනවා. ඒ ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු නියෝජනය වන ලෙසටයි. එම කාරක සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 14ක්, සමගි ජනබලවේගයේ 6ක්, ජාතික ජනබලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු බැගින් කටයුතු කිරීමට නියමිතයි. මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 දෙනෙකු නම් කර තිබෙනවා. එහිද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 14කගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ නම් ඇතුළත්. මේ අතර ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. එක්දහස් 982 සෙල්වරාජා යෝගචන්ද්‍රන් එහෙමත් නැත්නම් කුට්ටිමනි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නම් කරනු ලැබුවා. මැතිවරණ කොමසාරිස්වරයා ඒ නම මන්ත්‍රීවරයෙක් හැටියට ගැසට් කරලා කතානායකතුමාට එවලා තිබෙනවා. ඒ පුද්ගලයා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මරණීය දණ්ඩනය හිමි වෙච්ච පුද්ගලයෙක්. ඒ යෝගචන්ද්‍රන් මන්ත්‍රීතුමා අභියාචනාව ඉදිරිපත් කරලා තිබුණු අවස්ථාවකදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දියුරුම් දීමට අවස්ථාවක් සලසලා දුන්නේ නැහැ. එවකට කතානායකවරයා වාකීර්මාකර කතානායකතුමා පූර්වාදර්ශය ලබා දීලා තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය තුල ඒ පූර්වාදර්ශයට පටහැනිව තමයි ඒ තීන්දුව ඔබතුමා අරගෙන තිබෙන්නේ. ඔබතුමා ওই නැගූ තර්කය නගන්න තිබුණේ මෙතන නෙමෙයි. ඇපිල් උසාවියේ තීන්දුවක් අපිට එවලා තියෙනවා. ඒ තීන්දුව අනුව අපි කටයුතු කළා මිසක් අපි ඒ සම්බන්ධයෙන් වග විභාග කරන්න ගියේ නැහැ. ශිරාණි බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව ගෙනාපු විභාගය ඒක මෙතෙන්ට අදාළ නෑ නේ ගරුවේ මන්ත්‍රීතුමා. අපි මේ වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. ඔබතුමා මේ සභාව නොමග ගෙනියන්නයි මේ උත්සාහ කරන්නේ. මම කියන්නේ මන්ත්‍රීවරයෙක් දියුරුම් දීම පාර්ලිමේන්තුවට අයිති වැඩක්. කතානායකතුමා තීන්දුවක් දුන් ප්‍රකාශයකට එරෙහිව මේ තර්ක ගෙනීමේ ක්‍රමවේදය සම්පූර්ණ වැරදි. අපේ මන්ත්‍රීතුමාගේ අයිතිවාසිකම් නැති බව ප්‍රකාශ කිරීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඒක කරන්න පුළුවන්. අපි you have no right. අලුත්ම මිරිස් කරා ටිකක් අවුවේ වේලලා වංගෙඩිය කොටනගත්ත වගේමයි. ෆ්‍රීලන්ස් චිලි පවුඩර් සුරක්ෂිතම ඇසුරුමින් එන නිසා ගෙදර හැදුව පුරාණේ පටන් භාවිතා කරන ඉපැරණි ශාකසාර වටෝරුවකට අනුව නිෂ්පාදනය වන ගවේෂා පුරුෂ කේශවර්ධන hair oil. වනාතවිල්ලුව එළුවන් කුළම ප්‍රදේශයේ සිදුවන වන සංහාරය මෙතෙක් නැවතී නොමැති බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. පරිසර සංවිධාන ඉල්ලා සිටින්නේ දිගින් දිගටම සිදුවන මෙම වන සංහාරය නතර කිරීමට පියවර ගන්නා ලෙසයි. වනාතවිල්ලුව එළුවන්කුළම කූරටියා මොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගස් කපා දමමින් විශාල පරිසර විනාශයක් සිදු කර ඇති බවට පසුගියදා අප අනාවරණ කළා.
එහිදී දැකගත හැකි වූයේ වසර සිය ගණනක් පැරණි රූස්ස ගස් කපා ඇති ආකාරයයි. යාන්ත්‍රික කියාත් උපයෝගී කරගනිමින් කපා දමා ඇති පළු, බුරුත, වීර ඇතුළු ගස් වර්ගයන්හි දැව කොටස් රැගෙන ගොස් ඉතිරි වී ඇති කොටස් සඳහා ගිනි තබා ඇති අයුරු දැකගත හැකි වුණා. කෙසේ වෙතත් මෙම ඉඩම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් වූවක් බවට පසුව අනාවරණය වූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එවන් පසුබිමක වනාත විල්ලුව එළුවන්කුලම මංගලපුර ග්‍රාම සේවා වසමේ කුරටියා මොහොටේ ප්‍රදේශයේ සිදුවන වන සංහාරය මෙතෙක් නැවතී නොමැති බව වයඹහඬ පරිසර සංවිධානය පවසනවා. එහි ගිය පරිසරවේදීන්ට දැක ගැනීමට හැකි වූයේ ප්‍රදේශයේ තවත් ගස් කපා ඇති ආකාරයයි. වටේ එහා පැත්තේ ගිනි තියලා තියෙනවා. ඊට එහා පැත්තෙන් ගස් කපලා බිම හෙල්ලලා තියෙනවා ටිකක් සතියකට වගේ පෙර. එතකොට මේ සැලසුම් සහගතව පොලිසියටත් ඇහැට වැලි ගසමින් මේ ජාවාරම් කරුණු සිදුවීම කරනවා කියන එක අපිට ප්‍රශ්නයක්. මෙන්න මේ කියන වනාත වෙල්ලුව කුරටියා මොහොට මේ ගමේ සිද්ධ වෙන මහා වන සංහාරය පිළිබඳවත් විධිමත් පරීක්ෂණයක් ඉක්මනින්ම ආරම්භ කරන්න මැදිහත් වෙන්න කියලා පරිසර අමාත්‍යතුමාට මම මේ වෙලාවේදී මතක් කරනවා. වයඹහඬ පරිසර සංවිධානය ඇතුළු පරිසර සංවිධාන මංගලපුර ගම්මානයේ ජනතාව සමගද සාකච්ඡා කර ඇති අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ ග්‍රාමයේ ජීවත් වූ අසරණයන් කිහිප දෙනෙකු පමණක් බවයි. මා කැලේ කප්පු කාවත් තරන්නේ අපේ දුප්පත් ඇව තමරන්දින මගමත්තේ වරන් දෙන්න. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ පරිසර විනාශය සම්බන්ධයෙන් අමාත්‍ය සී.බී. රත්නායක මහතා සහ වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් අදහස් පළ කළා. අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක්ට චෝදනාවක් එල්ල වෙනවානේ. ඔව් චෝදනා එල්ල කරනවා. නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ වාර්තාව යනවා. චෝදනා කරන්න පුළුවන් වැරදි කරු නම් ඔහුගේ තනාතිරම ගැන අදාළ වෙන්නේ නැහැ. ඔහු අත්අඩංගුවට ගන්නවා. මේ පරීක්ෂණ වාර්තාවේ තියෙනවා ඔහුගේ නම මේක සඳහන් වෙලා තියෙනවා. පරීක්ෂණ වාර්තාවේ කියන්නේ අපි කමිටුවක් දැම්ම කමිටුවේ වාර්තාවේ තියෙනවා මේ වගේ උපදෙස් දෙන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුගේ කට උත්තරයක් ගැනීම සඳහා කටයුතු කරන්න සූදානම් වෙනකොට ඔහු ඒ පළාතේ නැතිකම තමයි දැනට කියන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමා. වර්ණකොඩ සූරේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දුගේ ප්‍රකාශයෙන් තහවුරු වෙනවා ජගත් සමන්තයන්ගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාව කළ බව. පොලිසියට දීපු කට උත්තරේ. ඒ අනුව තමයි ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යලා තියෙන්නේ. ඔහු තමයි මේ වෙනකොට ප්‍රදේශයෙන් පලා ගොස් කියන්නේ පොලිසියෙන් අත්අඩංගුවට ගන්න හොයනකොට. රැම්සා ගිවිසුම යටතේ තෙත් කලාපයක් බවට පරිවර්තනය කරා නම් පොඩි එකක්ද ලොකු එකක්ද නැහැ. ඒකට කාටවත් අනවසර විදියට ඇතුළු විය නොහැක. ඒ නිසාම තමයි අපි නීතිය ක්‍රියාත්මක කරේ. එන ඔබතුමාලා සඳහන් කරන්නේ පොලිසියේ තාම පොලිසියට මේක අත්අඩංගුවට ගන්න බැරි වෙච්ච ප්‍රමාදය තමයි තියෙන්නේ. නේද අර ගත 3 දෙනා ඉන්නවා වාර්තාවෙන් ආපු කෙනා දැන් හොයමින් ඉන්නවා. දන්නේ නැහැ. ඒක මට හිතෙන්න බෑ. මොකද මහා බැංකු මංකොල්ලකාරයා වගේ එහාට මෙහාට යන්න විදිහක් නෑ. මම හිතන්නේ ආ සිංගප්පූරුවේනේ පදිංචි. රුසියානු විශ්වවිද්‍යාල කිහිපයක් මෙරට පිළිගත් විශ්වවිද්‍යාල ලයිස්තුවෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණය ගත හැක්කේ සෞඛ්‍ය අමාත්‍යවරියට බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා. එහි සභාපති ආචාර්ය වෛද්‍ය හරේන්ද්‍රද සිල්වා මහතා සඳහන් කළේ රුසියානු විශ්වවිද්‍යාල සඳහා සිසුන් යොමු කිරීමේදී දේශීය ඒජන්තවරුන් හට හිමිවන මූල්‍ය වාසිය හේතුවෙන් මෙම කාරණය අනවශ්‍ය ලෙස ඉස්මතු කිරීමට ඇතමුන් උත්සාහ දරන බවයි. රුසියාවේ පැට්‍රිස් ලුමුම්බා ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් මෙරට පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල ලයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 60කට අධික රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ ඉතිහාසයක් පවතින බවයි. ශ්‍රී ලංකාවේ සිසුන්ට වෛද්‍ය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසට බව එම නිවේදනයේ දැක්වෙනවා. ප්‍රමුඛ පෙළේ රාජ්‍ය විශ්වවිද්‍යාල 3ක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය පිළිබඳව රුසියානු රජය සැලකිලිමත්ව සිටින බවත් පසුගිය වසර පුරාම ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු විශ්වවිද්‍යාල නිලධාරීන් සමග ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රැස්වීම් කිහිපයක්ම පවත්වා තිබියදී පෙර දැනුම් දීමකින් තොරව රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල 3ක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම ගැනද අවධානය යොමු වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මෙම තීරණය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ශිෂ්‍යත්වවලට බලපෑමක් නොවනු ඇති බව රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය බලාපොරොත්තු වන බව නිවේදනයේ සඳහන්. රුසියානු මධ්‍යස්ථානය ඊයේ දිනේදීද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම්කරුවා ලෙස ඉදිරියේදී මේ හේතුවෙන් තේ මිලදී ගැනීම නැවැත්වීමටද ඉඩ ඇති බවයි.
රුසියානු වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතාගෙන් විමසීමක් කළා. ඇත්තටම මේ ප්‍රවෘත්තිය මටත් පුදුම වුණා. මොකද ඒ වෛද්‍ය විද්‍යාල තුනෙන් එකක තමයි මම වෛද්‍ය උපාධිය ලැබුවේ. එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් නොයෙකුත් අංශවල විශේෂඥ වෛද්‍යවරුන් සහ අනිකුත් වෛද්‍යවරුන් හැටියට ලංකාවේ නොයෙකුත් රෝහල් වල සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා තිනවා. සමහර අය දැනටත් සේවය කරනවා. මම විශ්වාස කරනවා මේ වෛද්‍ය සභාවේ තීරණය තුලින් අපේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට ඒ ලැබෙන්න තියෙන අවස්ථාව අහිමි වන ඇටි තමයි අපිට තේරුම් යන්නේ. නිසා අපි මම හිතනවා නැවතවරක් මේක කල්පනා කරලා බලලා ඒ අවශ්‍ය පිළිගැනීම සිදු කරයි කියලා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ සිදු කළ බලපෑම් මත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශපාලනීකරණය වී ඇති බවයි. මේ මොහොතේදී අපි වෛද්‍ය සභාවෙන් ඉල්ලන්නේ බොහොම සරල ඉල්ලීමක්. තමන් මේක සත්භාවයෙන් කළා නම් කරුණාකරලා රටට සහ ඇමතිවරියට පැහැදිලි කරන්න මොන හේතු මතද මේ වෛද්‍ය පීඨ තහනම් කළේ. මොකද රාජිත සේනාරත්නගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය වෛද්‍ය සභාව තුළ ඉන්න තාක් කල් වෛද්‍ය සභාවේ ගන්න සමහර තීරණවල රහසිගතභාවයක් තියෙනවා. ඒවා රැකෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඒ වගේ වෛද්‍ය සභාව හරහා ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණකාරී වාතාවරණයක් වෛද්‍ය සභාව හරහා දියත් නොවේයි කියලා 100% විශ්වාසයක් අපිට ජනිත වෙන්නේ නැහැ. අපිත් බලන් ඉන්න වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ කියලා. වෛද්‍ය සභාවේ සභාපතිවරයෙක් පත් වෙන්නේ අවුරුදු 5කට. රාජිත් සේනාරත්නගේ අවුරුදු 5ක ඇමති ධූරය ඇතුළත සභාපතිවරු 5 දෙනෙක් හිටියා. මෙතනින්ම ගම්ම්‍ය වෙන දේ තමයි ස්වාධීනව මෙතන වැඩ කරන්න ආපු කිසි කෙනෙකුට වැඩ කරන්න වාතාවරණයක් වෛද්‍ය සභාව තුළ තිබුණේ නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගත් මෙම තීරණය සම්බන්ධයෙන් එහි සභාපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. දැන් කවුන්සිල් එකට ගිහිල්ලා තියෙනවා. කවුන්සිල් එකකුත් සම්මත වෙලා තියෙනවා. නමුත් ඊට පස්සේ පියවර තමයි ඒ ටික හේතු සහිතව ඇමතිතුමියට අපි යොමු කරන්න ඕන. ඒක වෙලා නෑ තාම. නිසා අපිට ඇත්තට නීති අනුකූල ඒවා අයින් කරන්න විදියක් නෑ දැනට. ඒක ඇමතිතුමිය තමයි අයින් කරන්න ඕනේ. දැන් ඒගොල්ලන්ට අපීල් කරන්න පුළුවන් නැවත කන්සිඩර් කරන්න කියලා. ඉතින් ඒක නිසා අපි මේ තීරණය නැවතවරක් බලලා ඇමතිතුමියට ඒ තීරණ ටික යවනවා හේතු එක්ක. තව තියෙනවා විශ්වවිද්‍යාල කීපයක්ම ඔහොම තීරණ ගත්තේ. රුසියානු එක මේව කරලා තියෙන්නේ මේක මේ කමර්ෂල් ඉන්ට්‍රස්ට් එක නිසා මේකෙන් ලොකු මුදල් උපයා ගන්න ක්‍රමයක් නේ. අපේ ලෝකල් කට්ටියක් ඉන්නවනේ ඒජන්ස්ලා. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පාහියන් ලෙනට සමාන ඓතිහාසික පසුබිමක් ඇති තවත් සුවිශේෂී ගල් ලෙනක් කළුතර වලල්ලාවිට ප්‍රදේශයෙන් හමුව තිබෙනවා. මෙරට ඉතිහාසය පිළිබඳ නව පරිච්ඡේදයකට මුල පුරන එම ස්ථානය ගැනයි මේ විමසා බැලීම. නූතන මානවයා මීට වසර 48,000කට පෙර ජීවත් වූ බවටයි පාහියන්ගල ආශ්‍රිතව සාක්ෂි හමු වී ඇත්තේ. එම ප්‍රාග් ඓතිහාසික යුගයට සමාන ඓතිහාසික පසුබිමක් ඇති මෙම සුවිශේෂී ගල් ලෙන පිළිබඳව තොරතුරු හමුව ඇත්තේ කළුතර වලල්ලාවිට ගුල්ලවිට ප්‍රදේශයෙන්. ගල් කොරියක් සඳහා බලපත්‍ර ලබා දීම පිළිබඳව කරුණු සොයා බැලීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට අදාළ ගල් කොරිය ආසන්නයේ පිහිට ඇති මෙම ගල් පර්වතය නිරීක්ෂණය වී තිබෙනවා. ඉන් අනතුරුවයි අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ ආරම්භ වී ඇත්තේ. මෙම ගල් ලෙන ස්ථීර වශයෙන්ම ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක්. ඒ ගල් ලෙනේ ස්වභාවය ගැන සලකා බැලුවොත් මෙය ගල් ඇන්දක්. මෙම ගල් ඇන්ද මනුෂ්‍යන්ට ජීවත් වීමට ඉතාමත්ම යෝග්‍ය පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම ගල්ලන් භූමියේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු සපයන මනුෂ්‍ය වාස භූමි පස්තට්ටු තියෙනවා. සාමාන්‍යයෙන් අපි සිදු කරන ලද මූලික නිරීක්ෂණ අනුව මීටර් 3කට වඩා ගැඹුරට මේ පාංශු විස්තර තියෙනවා. මෙහි මතු පිට පරීක්ෂා කිරීමේදී ශිලා මෙවලම් ප්‍රාග් ඓතිහාසික මානවීන්ගේ ආහාර කොටස්වල අවශේෂ ගල් ආයුධ ආදිය හමු තිබෙනවා. එමෙන්ම මෙහි පිහිට ඇති ගල් ඇන්දෙහි පස් තට්ටුවල ප්‍රාග් ඓතිහාසික සාධක පවතින බැවින් එයද වසර 48,000ක කාල සීමාවකට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ නවාතැන්පලක් බවටයි මේ වන විට විශ්වාස කෙරෙන්නේ. මෙම ගල්ලෙන්ට ඉතාමත් නුදුරින් පිහිටි පාහියන් ලෙනින් තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ දකුණු ආසියාවේ ජීවත් වූ නූතන මානවයාගේ පෞරාණිකම ජනාවාසය. ඉදිරි යෙදී සිදු කරන ලද ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ වලින් මෙම ගල්ලෙනේ කැණීම් පරීක්ෂණ සිදු කළොත් අපේ ශ්‍රී ලංකා ප්‍රාග් ඓතිහාසික උරුමයට නව ආලෝකයක් ලැබෙන බව ස්ථීර වශයෙන් මට කියන්න පුළුවන්. මානව ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි සාධක රැසක් හමු ඇති මෙම ගල්ලෙන සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මෙතන මතුවෙන ලැබෙන තියෙන ගල් ආයුධ පාහියන් ගල්ලෙන් ලැබුණු තරම්ම ඉතාම වැදගත් කියලා අපිට දැන් තේරුම් ගන්න තියෙනවා. අපේ ප්‍රාග් ඓතිහාසික අවධිය ගැන මෙතෙක් තිබුණු වැටහීම සහ දැනුම ලොකු පෙළේට ලක් වී කියලා අපි හිතනවා. මොකද නොකර මේ උඩින් ලැබුණු සාක්ෂි එතරම්ම වැදගත් කියලා අපිට පේනවා. මේ ස්ථාන අනාවරණයේ සාක්ෂි පදනම් කරගෙන මෙතෙක් ප්‍රාග් ඓතිහාසික යුගය ගැන තිබුණු දැක්මට අතිරේකව යමක් ඉතිහාසයට එකතු කරන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා.
එසමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දෙස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යළි තමමු හෙට මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.